Jesuni ni adavi mado se puta suni hamavet pimbedi givati divi divi සප්‍රසාද ජේසු ඉදිරියේ අපි හැමෝටම ලැබෙන්නේ මහා ආශිර්වාදයක්. සප්‍රසාද ජේසු ඉදිරියේ අපි හැමෝම සොයන්නේ ඒ මහා ආශිර්වාදය. මේ ලෝකේ කිසිම කෙනෙකුට දෙන්න බැරි, මේ ලෝකේ කොතනකවත් අපිට හොයාගන්න බැරි අපේ ජීවිතවලට අවශ්‍ය ඒ මහා ආශිර්වාදය තමයි අපි මේ සොයන්නේ. මේ ජේසු අපි හැමෝටම කියනවා ජුවාම්තුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය අපිට කියනවා මාවේ ජීවිතය දෙන්නටයි. එය සපුරා දෙන්නටයි මම ආවේ.
ඒ නිසා ජේසුස් ඉස්සරහා අපි හැමෝටම නිරන්තරයෙන්ම ජීවනයේ තියෙනවා. ජීවිතයේ තියෙනවා. ප්‍රේමද සහෝදර සහෝදරියනි, මෙනෙහි කරන්නට දේව වචනය අපි හැමෝටම ආලෝකය දෙනවා. චතාරික කාලය දේව වචනය මූලික කරගෙන, දේව වචනය පදනම් කරගෙන, දේව වචනය අත්තිවාරම කරගෙන ජේසුගේ මහා ආදරය සොයාගෙන යන කාලයක්. වරප්‍රසාදයේ කාලයක්. අපි හැමෝම අපේ ජීවිත ගැන මෙනෙහි කරන කාලයක්. ජීවිතයේ අරුත තේරුම සොයාගෙන යන කාලයක්. කොටින්ම කියනවා නම් චතාරිකේ කියන්නේ ජීවිතය නිරන්තරයෙන්ම සොයන කාලයක්. ප්‍රේමද සහෝදර සහෝදරියනි, ලූක්තුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදය අපි හැමෝටම ඉතාමත්ම වැදගත්. අද මම ලූක්තුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ 11 වගන්තියේ ඉඳලා 17 වගන්ති දක්වා තමයි මෙනෙහි කරන්නට යන්නේ. ඒත් ඒ ලස්සන සිදුවීම මෙනෙහි කරන්නට කලින් ඔබ ළඟ බයිබලයේ තියෙනවා නම් පෙරලලා බලන්න 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා 10 වෙනි වගන්තිය දක්වා තියෙන්නේ සතාධිපතියාගේ සේවකයාට සුවය දීම. ඒ ලස්සන සිදුවීම හැම දිව්‍ය පූජාවකම දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්නට කලින් අපි හැමෝම කියනවා, ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොෙමි. හේතු වචනයක් පමණක් වදාළ මැනව ඒ විට මාගේ ආත්මය සුවවන්නේය. මේ වචන සතාධිපතියක් කියනවා, ස්වාමිනී ඔබ වහන්සේ මාගේ පියස්ස යටට ගෙන්ව ගන්නට මම සුදුස්සෙක් නෙමේ. ඒත් ඔබ වහන්සේ වචන මාත්‍රයක්, වචනයක් පමණක් ප්‍රකාශ කරන්න මගේ සේවකයාට සුවය ලැබෙනවා. ඒක හැමම වුණා. සුවය විතරක් නෙමෙයි, ජීවිතයම ලැබුණා. ඒ වගේම කායිම් නුවර වැන්දඹුවගේ පුතුණුවන් සුව කරපු සිදුවීම මෙනෙහි කරන්නට කලින් ඒ ලූක් සුවිශේෂයේ 18 වෙනි වගන්තියේ ඉඳලා ඉස්සරහට අවසන් වෙනකන් කියෝගෙන යනකොට අපිට හමු වෙනවා ජේසුගේ දේවත්වයත් මනුෂ්‍යත්වයත් දෙකම ප්‍රකාශ වෙච්ච මොහොතක්. ශ්‍රාවක ජෝම්තුමාගේ ගෝලයෝන්ගේ අවල ජේසුට කියනවා, ජේසුගෙන් අහනවා, ඔබ ඇත්තටම මෙසායද? ගැලවුම්කාරයාද? දේව පුත්‍රයාද? එහෙම නැත්නම් අපි වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්නද? ජේසු කියනවා, අන්ධයින්ට පෙනීම ලැබෙනවා, කොරු නැවිදිනවා, අබ්බඝාතයෝ සුවපත් වෙනවා, යක්ෂයා වේසුවන් නිදහස් වෙනවා, ලාදුරු රෝගීන් සුවපත් වෙනවා, මලවුන් නැගිටිනවා, දේව වචනය ප්‍රකාශ කරනවා. ගිහිල්ලා ශ්‍රාවක ජෝම්ට කියන්න සැක කරන්නට අවශ්‍ය නැහැයි කියලා, මාව විශ්වාස කරන්න කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ලූක්තුමාගේ සුවිශේෂය අපි හැමෝටම මේ අපි ඉදිරියට වැඩම කරලා තියෙන ජේසු කවුද කියලා අපිට අද හරියටම කියලා දෙනවා. චතාරික කාලයේ මේ භාවනාව අපි මගේ ජීවිතේට ජේසු කවුද? අපි මේ ප්‍රශ්නට උත්තර සොයන කාලෙ මේ ඔබ මම අරගෙන යනවා නායිම් නුවර ඒ සිදුවෙච්ච මහා ප්‍රාතිහාර්ය දෙසට. ඉන්පසු ජේසුස් ස්වාමින් වහන්සේ නායිම් නම් නුවරකට වැඩියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ පිරිවරා ගියහ. මහත් සමූහයක් උන්වහන්සේ පිරිවරා ගියහ. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල මල මිනිහක් පිටතට ගෙනෙන ලද්දේය. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. ඈද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමගාහ. සමිදානන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඬීම නවත්වන්න වදාළසේක. උන්වහන්සේ ලං වී දෙනට අත තැබූසේක.
එවිට දෙන උසුලන්නෝ නැවතුනාහ. උන්වහන්සේ යෞවනයේ නැකිටින්නයි මම ඔබට කියමි වදාළසේක. එවිට මලමිනිය නැකිට හිඳගෙන කතා කරන්නට පටන් ගත්තේය. උන්වහන්සේ ඔහු සිය මෑණියන්ට බාර දුන්සේක. එකල සියල්ලෝම බියපත් වී ශ්‍රේෂ්ඨ දිවැසිවරේ කපාතර පහළ වී සිටි දෙවියන් වහන්සේ සිය සෙනග ගලවන්නට වැඩියසේකයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ සිය සෙනග ගලවන්නට වැඩියසේක. මෙන්න මේ මහා අභිරහස නෙමෙයිද ඔබ මම මෙනෙහි කරන්නේ මේ චතාරිකේ. දෙවියන් වහන්සේ ඔබ මාව ගලවන්නට වැඩියසේක. ඒ ජීවමාන ජේසු ඔබ මාව ගලවපු ස්වාමින් වහන්සේ අපි ඉදිරියේ ඉන්නේ. නයිම් කියන වචනේ තේරුම ප්‍රීතිමත් කියන එකයි. ප්‍රීතිමත්. ප්‍රීතියෙන් පිරුණු. හැබැයි මේ වෙලාවේ නායිම් නුවර අපිට මේ සුද්ධ සුවිශේෂයේ ප්‍රීතියක් ගැන නෙමෙයි ඇහෙන්නේ, මහා වේදනාවක් ගැන, ශෝකයක් ගැන නේද? මලගෙදරක් ගැන ඇහෙන්නේ. ඒ අම්මට ප්‍රීතියක් ඉතුරු වෙලා නැහැ. ඉතුරු වෙලා තියෙන වේදනාවක්. දරා ගන්න බැරි පපුව පැලෙන්න යන වේදනාවක්. ඇය ජීවිතයේ දෙපාරක් පරාජය වෙච්ච කෙනෙක්. දෙපාරක් මේ වේදනාව දරපු කෙනෙක්. අපිට සුද්ධ වූ ලූක්තුමා කියනවා බොහොම පැහැදිලිව ඇය වැන්දබුවක්. ඒ කියන්නේ මේ වෙනකොටත් ඒ වෙනකොටත් ඇගේ ස්වාමි පුරුෂයා නැහැ, මිය ගිහිල්ලා. ඇය වැන්දබුවක්. එදත් ඇයට මේ අත්දැකීම ලබන්නට වුණා. මරණය ඒ ගෙදර මහා වේදනාවකට පත් කරලා, බලාපොරොත්තු සුණු විසුණු කරලා, දැන් මේ වෙනකොට ඇය දෙවෙනි වතාවටත් ඒ වේදනාත්මක අත්දැකීම ලබනවා වහලාට ගෙදර. අම්මාවරුන් දුක් ගන්නේ පුතුන් හදන්ටයි, පුතුන් රජුන් කරන්ටයි. මේ අම්මට මේ ඉරහඳ යට, මේ අහස යට තිබිච්ච මුළු ලෝකෙම වෙලා තිබුණේ තමන්ගේ පුතා. මහත්යත් නැති වෙච්ච තැන, තනි වෙච්ච තැන, ඇගේ තනිකම, ඇගේ ජීවිතේ ඒ වේදනාව නැති කරපු එකම හේතුව පුතා. දැන් එයත් නැති වෙලා. ජේසුට ආරංචි වෙලා ජේසු නායිම් නුවරට එනවා. මට ඔබට කියන්නට ඕනේ මෙතන ලස්සන කතාව මේකයි අද භාවනාවේ. මේ ජේසු නායිම් නුවර ප්‍රධාන දොරටුව ළඟට එන්නේ තමන්ගේ ගෝලියෝ සහ මහා පිරිසක් එක්ක. ඒ ජේසු නායිම් නුවරට ඇතුළු වෙනවා. බාහිර ඉඳලා දොරටුව ළඟට එනවා. පෙරහැරක් එනවා. ජේසු ඉදිරියෙන් එනවා, ශ්‍රාවකයෝ එනවා, මහා පිරිසක් එනවා. නගරයේ ඇතුලෙන් මල කඳක් අරගෙන තවත් පෙරහැරක් එනවා. මල පෙරහැරක්. මලමිනියක්, අම්මා වැන්දඹුවක්, විශාල සෙනගක්. දැන් මේ පෙරහැරවල් දෙක හමු වෙන්නේ කොහෙද? නායිම් නුවර ප්‍රධාන එන්ට්‍රන්ස් එකේ ගේට්ටුව ළඟ. වැදගත් පෙරහැරවල් දෙකක්. ජේසුත් එක්ක මහා පිරිවරක්, මලමිනියක් එක්ක විශාල සෙනගක්. බලන්න වචනවල මහා සෙනගක්, විශාල පිරිසක්. නේද? එක පැත්තකින් ජේසු වෙනවා. උන්වහන්සේ ඇයි එන්නේ? මේ කෙනාව නැකිටවන්නට, ජීවිතය දෙන්නට. එක පැත්තකින් ජීවිතේ පෙරහැරෙනවා, අනිත් පැත්තෙන් මරණය පෙරහැරෙනවා. ජීවිතයත් මරණයත් මෙන්න දැන් නායිම් නුවර ප්‍රධාන දොරටුව ළඟ හමු වෙලා. බලන්න ලස්සන සිදුවීමක්. මේ පැත්තෙන් බලාපොරොත්තු සුණු විසුණු වෙලා හඬ හඬා කඳුළු පෙර එන කණ්ඩායමක්, අර පැත්තෙන් ජීවිතය අරගෙන මහා ගහම්බීරව සතුටින් එන කණ්ඩායමක්.
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි ජීවිතවල මෙන්න මේ අත්දැකීම නිරන්තරයෙන්ම අපි ලබනවා. මොකක්ද අත්දැකීම? මනුස්ස යථාර්ථය. එක පැත්තකින් ජීවිතය, අනිත් පැත්තෙන් මරණය. ජීවත් වෙන හැම කෙනෙක්ම මරණයට පත් වෙනවා, ඒක ඇත්ත. හැබැයි මරණයට පත් වෙන හැම කෙනෙක්ම ජීවත් වෙනවද? ගොඩක් අය ප්‍රශ්න කරනවා මරණයෙන් පස්සේ මොනවද වෙන්නේ කියලා. Life after death. So much of discussions in the society. අවුරුදු ගණනාවක් තිස්සේ කතා කරපු දෙයක්. බලන්නකෝ, ජේසු ඇවිල්ලා අම්මා ළඟට යනවා. ඉස්සරළම තමන්ගේ හියුමැනිටි එක, මනුස්ස ස්වභාවය පෙන්වනවා ජේසු. ඇය ළඟට යනවා, සනසනවා. අම්මට කියනවා හඬන්න එපා. හඬන්න එපා. ඇයව සනසනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසු කියනවා සුදෝ ලූක්තුමා කියනවා සුදෝ සුවිශේෂයේ බොහොම ලස්සනට උන්වහන්සේ කියනවා ඇය කෙරෙහි මහා අනුකම්පාවක් උපදවා. compassion and mercy. compassion. මහා දයානුකම්පාවක් පෙන්වනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපිට පුරාණ ගිවිසුමේ අපගේ එකම දෙවියන් වහන්සේ යාවේ දෙවිඳුන් ගැන කතා කරනකොට අපි දන්නවා ඒ දෙවියන්ව හඳුන්වන්නේ පීඩිතයන්ගේ පැත්තේ ඉන්න දෙවිඳුන් හැටියට, අසරණයින්ගේ පැත්තේ ඉන්න දෙවිඳුන් හැටියට, රෝගීන්ගේ පැත්තේ ඉන්න දෙවිඳුන් හැටියට, වැන්දඹුවන්ගේ පැත්තේ ඉන්න, එහෙම නැත්නම් අනාථ වූවන්ගේ පැත්තේ ඉන්න දෙවියන් හැටියට, God of destitutes, God of widows. ඒ වගේම හඬක් නැති අයගේ පැත්තේ ඉන්න දෙවියෝ, හඬක් නැති අයගේ පැත්තේ ඉඳලා ඒ අයව නැකටුවන දෙවියන් හැටියට, නේ, සරණාගතයින්ගේ දෙවියන් හැටියට, refugees. God was in the side of refugees. මේ විදිහට තමයි පුරාණ ගිවිසුමේ දෙවියන් වහන්සේව හැඳෙව්වේ. දැන් මෙන්න ඒ දෙවියන් වහන්සේ මිනිසත් බව අරගෙන නායිම් නුවරට ඇවිල්ලා දැන් ජේසු වැන්දඹුවගේ පැත්තේ අපිට පෙන්වනවා පුරාණ ගිවිසුමේ දෙවියන් වහන්සේ නව ගිවිසුමේ ජීවමානව මිනිස්සෙක් වෙලා ඇවිල්ලා බලන්න මිනිස්සු සනසන හැටි, සුවපත් කරන හැටි නේද? මේ වැන්දඹුවට දයානුකම්පාව පෙන්වන හැටි නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසු කියනවා මම ආවේ ඔබට සතුට. නායිම් කියන නමේ තේරුම ප්‍රීතිය නම්, සතුට නම්, ඒ සතුට නැති වෙන්නට හේතුව මරණය නම් ජේසු කියනවා මම ආවේ ඒ මරණය පරදවලා ජීවිතය ඔබට දෙන්නටයි. ඒ මලමිනිය ළඟට යනවා, අත තියලා ස්වාමින් වහන්සේ කියනවා යෞවනේ නැගිටින්න. තවදුරටත් ඔබ මැරෙන්න අවශ්‍ය නැහැ. තවදුරටත් ඔබ ওই විදියට ඉන්නට අවශ්‍ය නැහැ. නැගිටින්න. ජීවිතේ රැගෙන දෙවියෝ ඇවිල්ලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, කිතුරු ඔබයි මමයි චතාරිකේ ජීවිතය ගැනයි මෙනෙහි කරන්නේ. චතාරිකේ අපි හැමෝටම හඬා වැළපෙන්නට කාලයක් නොවේයි. අපි සමහර අය චතාරිකේ කිව්වා මූණවල් එල්ලගෙන හරිම වේදනාවෙන් දුක්මුතුම අකමැති, හරිම එපා වෙනවා, අයියෝ බෝරින් කියලා කියනවනේ. නෑ, ජේසු ඔබට මට අපි හැමෝටම මේ මරණය, උන්වහන්සේ මේ මරණය අත්දැකීමට මුහුණ දීලා උන්වහන්සේ මරණය පරාජය කරලා අපි හැම කෙනෙකුටම ජීවිතය දුන්නු. මේ මහා අභිරහස මෙනෙහි කරන කාලේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට ස්වාමින් වහන්සේ මතක් කරලා දෙනවා උන්වහන්සේ ජීවිතය වෙනුවෙන් පෙනී සිටින අයගේ පැත්තේ ඉන්නේ. මරණයේ සංස්කෘතියක් ගොඩනගන අයගේ පැත්තේ නෙමෙයි. ජීවිතය වෙනුවෙන් පෙනී සිටින අයගේ පැත්තේ ඉන්නේ නේද? අද සුද්ධවර සාන්තුවර ජීවිතයක් ගත කරන සාන්තුවරයෙක් වෙලා ඉන්න අපගේ හිටපු
ශුද්ධෝත්තම පියතුමෙක් දෙවන ජුවාන් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් උන්වහන්සේගේ එක එන්සික්ලිකල් එකක් උන්වහන්සේ ලියනවා ඉවැන්ජලියුම් වීතේ නේද? Gospel of Life 1995 උන්වහන්සේ මේ ලිපිය ලියන්නේ. මේ ලිපිය ලියලා මේ එන්සික්ලිකල් එක ලියලා උන්වහන්සේ ලස්සන පණිවිඩයක් දෙනවා. ජීවිතයේ සුභාරංචිය Gospel of Life අන්නේ ඒ ලිපියේ බොහොම පැහැදිලිව උන්වහන්සේ කතා කරනවා මේ අප ජීවත් වන ලෝකයේ in our world there are lots of concrete signs all around us that indicate a culture of death. අප ජීවත් වන අද මේ සමාජයේ හැම තැනම මරණේ සංස්කෘතියක් ගොඩනගමින් තියෙන්නේ අපිට පේනවා ඒක. උදාහරණ රාශියක් අපිට ගේනවා. ever increasing number of murders මිනිමැරුම් මේ දිනවල අපිට පේනවා ජනමාධ්‍යයේ මහා මිනිමැරුමක් ගැන කතා කරනවා නේද? මනුස්ස ජීවිතයට නිගා වෙන ආකාරයේ මනුස්ස ජීවිතයේ තඹ දොයිටුවකටවත් මායිම් නොකර ඒ මනුස්ස ජීවිතයේ තියෙන අති ගාම්භීරත්වයට කිසිම ගරුත්වයක් නැතුව කාන්තාවකගේ හිස කපලා අද සමාජ මාධ්‍ය සහ නේද රටේ ප්‍රසිද්ධ මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය හැම තැනම මහා ලොකුවට උලුප්ප පෙන්වන කතාවක් මිනිමැරුම් ගැන. හතර වටේම මිනිමැරුම් ගැන කතා කරනවා. පුංචි මාස ගානක දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන අම්මා කෙනෙක් ජීවිතයේ වටිනාකම නොදන්න කාන්තාවක් අම්මා කෙනෙක් දරුවෙකුගේ වටිනාකම නොදන්න අම්මා කෙනෙක්ගේ කතාවක් ගැන මාධ්‍ය කතා කරනවා අපේ රටේ මේ දිනවල. assassinations ප්‍රභු ඝාතන ruthless wars කිසිම වැදගත්මකට නැති කූර යුද්ධ acts of terrorism නේද සහසික අමානුෂික ත්‍රස්තකියා නේද ඒ වගේම incidents of suicide සියදිවි නසා ගැනීම abortions දවසින් දවස සිදුවන ගබ්සාවන් accidents මහා පාරවල් වල සිදුවන අනතුරු නිසා සිදුවන නේද මරණ deaths due to avoidable circumstances වළක්වා ගත හැකි මරණයන් ගැන අපි කතා කරනවා අද අපේ රටේ මහා නේද මිනිස් ජීවිත ඝාතනයක් සිදු කරපු පාස්කු ඉරිදා සිදුවෙච්ච ප්‍රහාරය 2019 අවුරුද්දේ අද කිසිම සාධාරණයක් වෙලා නැති ඒ ජීවිත ගණනාවක් මල මිනි මතින් තම බලය ගොඩ නගා ගන්නට උත්සාහ කරපු කණ්ඩායම් ගැන නේද ලේ මතින් අසරණ මිනිසුන්ගේ දෙවියන්ට කණ්ඩලව් කියන්නට දෙවිදුන් නමදින්නට ආපු ඒ අසරණ මිනිසුන්ගේ ලේ මතින් තම අනන්‍යතාවයේ බලය ගොඩ නගා ගත්ත ඒ මහා අමානුෂික කූර කතාවක් ගැන අපි යථාර්ථයක් ගැන කතා කරනවා අපි අපේ රටේ වළක්වා ගන්නට තිබිච්ච මහා ව්‍යසනයක් මරණයන් නේද ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි unjust socio economical structures නේද ඊ타ත්ම අමානුෂික අසාධාරණ සමාජ ආර්ථික නේද ව්‍යුහයන් ඒ වගේම lack of basic medicines නේද අත්‍යවශ්‍ය බෙහෙත් ටික පවා නැති වෙච්ච තැන නේද අපිට මේවා දීලා අපිට මේ බෙහෙත් ටික දීලා ජීවිත බේර ගන්න තියෙනකොට හිතා මතාම මේ ජීවිත මැරෙන්න අරිනවා නේද starvation මන්ද පෝෂණය නේද කණ්ඩ නැතුව කුසගින්න මේවා වළක්වා ගන්න පුළුවන් මරණ නේද ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ වගේ ගොඩාක් සිදුවීම් මරණයන් සිදුවන සංස්කෘතියක් තුල මේ සුදෝත්තම පියතුමා සාන්තුවරයා ඉවැන්ජලියුම් වීතේ ඒ gospel of life ජීවිතයේ සුභාරංචිය කතාවේ කියනවා සබාවක් හැටියට අපි මරණේ පැත්තේ නෙමෙයි අපි මරණේ පරදා ජීවිතේ ජයගත්ත ස්වාමින් වහන්සේගේ පැත්තේ ඉන්න ජනතාව. ඒ නිසා අපි අද සබාවක් හැටියට නිරන්තරයෙන්ම මේ ජීවිතයට සාධාරණයේ ඉල්ලලා සටන් කරනවාද? ජීවිතය වෙනුවෙන් පෙනී සිටිනවා අපි.
ගබ්සාව මව්කුසේ පිළිසිඳගත්ත මොහොතේ පටන් එතන ජීවිතයක් තියෙන්නේ. ඒ නිසා සභාව නිරන්තරයෙන්ම ගබ්සාවට විරුද්ධව සටන් කරනවාද? අපේ පුංචි සාන්තුවරිය තෙරේසා මෞතුමිය ගබ්සාවට විරුද්ධව නිරන්තරයෙන්ම හඬ නගපු සාන්තුවරියක්. චතාරිකේ කියන්නේ බෝරින් කාලයක් නෙමෙයි. ජීවිතය ගැන මෙනෙහි කරන කාලයක්. ජීවිතය වෙනුවෙන් කතා කරන කාලයක්. ජීවිතය වෙනුවෙන් පෙනී සිටින කාලයක්. ඒ නිසා අපි හැමෝම අහමු අපෙන් ප්‍රශ්නයක්. ජීවිතය දෙන්නට ආපු දෙවියෝ ඉස්සරහා ඉඳගෙන අපි අහමු ප්‍රශ්නයක්. මම ජීවිතය දෙන්නට ආපු ජේසුගේ පෙරහැරේ යන කෙනෙක්ද? එහෙම නැත්නම් මරණය දෙන්නට ආපු මලමිනි අරගෙන ආපු පෙරහැරේ කෙනෙක්ද? ජේසු අපෙන් අහනවා මම ආවේ ජීවනය දෙන්නටයි. අපි ගායනා කරනවා මගේ ජීවනයේ ඔබ වේ. ඔබ මගේ රැකවරණය වේ. ගැලවුම් මාර්ගය සත්‍යය ඔබ වේ. මේක තමයි අපේ කතාව. අපි ජේසුට ගායනා කරලා කියමු ජේසු මේ චතාරිකේ මගේ ජීවනයේ ඔබයි. ඔබ මගේ ගැලවුම් කාර්යය වේ. ගැලවුම් මාර්ගය සත්‍ය මට කියලා දෙන්න ජේසු. පෙන්නලා දෙන්න ජේසු. මේ චතාරිකේ මාව එතර කරන්න ජේසු. ජීවිතය වෙනුවෙන් පෙනී සිටින කිතුණුවෙක් කරන්න. ජීවිතය ගැන හඬ නගන කිතුණුවෙක් කරන්න ජේසු කියලා අපි ආඥා කරමු. මගේ ජීවනයම ඔබ වේ. ඔබ මගේ රැකවරණය වේ. ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි. සැබවයි සමිදී සැබවයි. ජීවනයම දෙන්නයි. වැඩි වැඩියෙන් දෙන්නයි. සෑම කලදී ඔබ බලයයි. මගේ දිවි ඔබ නතුවී. ඔබ ඇති අය වෙත ජීවනයයි. නැති අය වෙත මරණී. නොමියව නොසැලී සිටිනට සැමකල් කැඳවනු මගේ නම කියලා. මගේ ජීවනයම ඔබ වේ. ඔබ මගේ රැකවරණය වේ. ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි. සැබවයි සමිදී සැබවයි. ජීවිතය දෙන්නට ආපු ජීවිතේ සපුරා දෙන්නට ආපු ඒ ජේසු උන්වහන්සේගේ දූ පුතුන්ට නිරන්තරයෙන්ම කියන්නේ මේ ලෝකෙත් ඒ ලෝකෙත් ඒ සදාතනික ජීවිතේම සොයන්න කියලායි. අපි ඒ ජේසුගේ ආශිර්වාදය ලබමින් පොරොන්දු වෙමු. අපි මනුෂ්‍ය ජීවිතේ විනාශ කරන්න නොවේයි. මනුෂ්‍ය ජීවිතේ රැකගෙන අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරගෙන අපි මේ ලෝකේ ඔබ වහන්සේගේ ආඩිපාරේ ඔබ වහන්සේගේ පෙරහැරේ සමාජිකයෝ වෙලා අපිත් ජේසු හඬ නගනවා, පෙනී සිටිනවා ජීවිතේ වෙනුවෙන්. පොරොන්දු වෙමු අපි ජේසුට. මැදිහත් වෙමු. අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලමු.
පිහිටාවේ විශ්වාසය දෙව්පියාට දෙව්පුතුන්ට දෙපසස් මගුල් ගෝසා වන්දනාකා රුවිකුම්ට ආසිරිසි රිත්වැවා මෙතුමන් කෙරෙනි කුතු සවැනු ශුතත් මට ඔවුන් වහන්සේ ස්වර්ගෙන් පූපය ඔවුන්ට දෙවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ ඔබගේ දුප්‍රාප්තිය හා මරණය සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළසේක්වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ පලාප සිත් නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනවා. ඔබ වහන්සේ සදහාටම වැජොබෙන සේක රජකම් කරන සේක. Vandana Namaskar